ඒ බන්ධනයක ඉතුරු ටික අපි කරගෙන යන්. අපි ප්‍රශ්න ටිකක් බැලුවා අභ්‍යාස 3 එකේ 10 වෙනිනම් බැලුවා 11 12 13 තියෙන පොඩ්ඩයි ඒක බලලා ඉවර කරමු ඉක්මනට. 11 පහත ප්‍රශ්න වලට පිළිසෙම සඳහා මේ සංයෝග බාධාරණ අපිට කියන්නේ ද්‍රවීය අණු අහන්නේ අපෙන් මේකේ. දැන් BF3 ට ද්‍රවීය බඳන් තිබ්බට සම්ප්‍රයුක්ත ද්‍රව්‍යයක් නෑ නේ මෙයාට. ඒ මෙයා නිර්ද්‍රවීය. ඉතුරු කට්ටියම ද්‍රවීයයි ඉතින්. NF3 ඊට පස්සේ CLF කියන්නේ මෙහෙම එකක් නැත්තේ. HF මේගොල්ලෝ ද්‍රවීය. ඉලෙක්ට්‍රෝන ඌණ සංයෝග වෙන්නේ BF3 තමයි. මධ්‍ය පරමාණු අෂ්ටක සම්පූර්ණලා නැහැ. ඉහළම සහජ ලක්ෂණ තියෙන කාගෙන්ද කියලා අපෙන් අහන්න. විදුලි තරස අඩුම වෙන්න එපා. වෙනස අඩුම වෙන්නේ කාගෙද? වෙනස අඩුම වෙන්නේ නැත්නම් මෙයාගේ. ක්ලෝරින් සහ ෆ්ලෝරින් අතර වෙනස වෙනසක් තියෙනවා ටිකක්. වෙනස අඩුම ගන්න වෙන එක තමයිනේ. මේක 3යි. මේක 4යි විදුලිතාවය. මේකත් 3යි තමයි. මේ දෙකම ගත්ත හැකිද? ඉහෙළම සහ සව ලක්ෂණ තියෙන මේ දෙන්නගේ තමයි. වෙනස අඩු වෙන්නේ ඒකුණා. පළස් භාෂා අන්තර් අණු කාශ සහිත සංයෝග අපෙන් අහනවා. හයිඩ්‍රජන් බන්ධන තියෙන මෙයාට විතරයි. HF ට තියෙන හයිඩ්‍රජන් බන්ධන. ඊට ආකාශ බල තියෙනවා HF ට තියෙනවා. CLF ට තියෙනවා. මෙයාටත් තියෙනවා. ඊට ආකාශ බල. ලන්ඩන් බල තියෙන ඔක්කොටම තියෙනවා. සියල්ලම තියෙනවා ලන්ඩන් බල. හරි. කහරි එතකොට. වරහන් තුල දී ඇති ගුණය වැඩි වෙන පිළිවෙල සකසන අපිට කියන්නේ O බන්ධන දිග O2 වල තියෙන ඩබල් බොන්ඩ් එකක් නේ තියෙන්නේ. ඕසෝන් වල තියෙන්නේ ආංශික දිත්ත බන්ධනයක් තියෙන්නේ. ඕසෝන්ගේ සත්‍ය ව්‍යුහය මේක නෙවෙයි. ඔවන තියන්නේ එතන මෙයාගේ බන්ධන දිග වැඩි වෙනවා මෙයාට වඩා. O2 2- කියලා කියන්නේ මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ. ඒකේ තනි බන්ධනයක් තියෙන එන්න දිග වැඩි වෙනවා. බන්ධන ශක්තිය නම් වැඩිම වෙන Cl2 වල. වැඩිම වෙන Cl2. ඊට පස්සේ Br2 F2 තමයි අඩු වෙන්නේ. සාමාන්‍යයෙන් බන්ධන දිග වැඩි වෙද්දී බන්ධන ශක්තිය අඩු වෙනවා. හැබැයි මේ හැලජන් ටික ගත්තාම මෙන්න මෙහෙම පොඩි කේස් එකක් තියෙනවා. මේ අක්ෂය බන්ධන ශක්තිය. මේක බන්ධන ශක්තිය මේක බන්ධන දිග. එහෙම ගත්තම මෙන්න Cl2 Br2 I2 තියෙන. බන්ධන දිග වැඩි වෙද්දී බන්ධන ශක්තිය අඩු වෙනවා. Cl2 gas Br2 gas I2 gas මේ වායුමය අවස්ථාව ගන්න. බන්ධන දිග වැඩි වෙද්දී බන්ධන ශක්තිය අඩු වෙනවා. එහෙම තමයි සාමාන්‍යයෙන් වෙන්නේ බන්ධන දිග වැඩි වෙද්දී බන්ධනය දුර්වල වෙනවා. ඒ Cl2 Br2 I2 පිටරට බන්ධන දිග වැඩි වෙනවා බන්ධන ශක්තිය අඩු වෙනවා. එහෙනම් දිග අඩුම වෙච්ච F2 ගෙන බන්ධන ශක්තිය වැඩිම වෙන්න ඕනේ එහෙනම්. දිග වැඩි වෙන්න ශක්තිය අඩු වෙනවා නම් දිග අඩුම වෙච්ච F2 වලට තමයි වැඩිම බන්ධන ශක්තිය තියෙන්න ඕනේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. හේතුව ෆ්ලෝරින් කියන කුඩා පරමාණුවක්. කුඩා පරමාණුවක් යාගේ ඉලෙක්ට්‍රෝන අත්තේ වැඩි. ලොකු ඉලෙක්ට්‍රෝන අත්තයක් තියෙනවා. ඒතර ඒවා එකිනෙකා විකර්ෂණය කරගන්නවා. ඒ බන්ධන දුර්වලලා තියෙන එකින්ද. හරි. F2 මෙන්න මේ හරියට එන්නේ එතකොට. Br2 වලට වඩා අඩුයි. එතන මේ NO2 මේවන අපි කීප සැරයක්ම කරා. NO2 රේඛීය. බන්ධන කොණ 180යි එතකොට. ඒක තමයි වැඩිම. බන්ධන කොණ වැඩිම වෙන්නේ යාගේ එතකොට. NO2 නාම දැන් තනි ඉලෙක්ට්‍රෝඩයක් තියෙනවා මෙතන. පොඩි විකර්ෂණයක් ඇති වෙනවා. කෝණය අඩු වෙනවා. NO2 මයිනස් වුණොත් එහෙම එකසර යුග්මයක් තියෙනවනේ. ඒතර විකර්ෂණය වැඩි. කෝණය අඩු වෙනවා. ඔය විදිහට වෙන්නේ. HF HCl H2O වල තාපාගේ වැඩිම වෙන්නේ HF ගේ. අඩු වෙන HCl. HBr වැඩි මෙයාට වඩා. ඔකට හරි. අර F2 කතාව පොඩ්ඩක් අපි ලියා ගමු.
එමුට ඇද ගන්න මේ ප්‍රස්ථාර කතා බොඩ්ඩක් උඩට දාන්න. හරි හරි එම ලියන්න Cl2Br2I2 අණුපිරිවෙලට Cl2Br2I2 අණුපිරිවෙලට බන්ධන දිග වැඩි වෙන බැවින් ඒ අණුව බන්ධන ශක්තිය අඩුවේ. ඒ අණුව බන්ධන දිග අඩුම වන F2 හි බන්ධන ශක්තිය වැඩිම විය යුතු වද එය එසේ සිදු නොවේ. ෆ්ලෝරීන් යනු කුඩා පරමාණුවකි. එහි ඉහළ ඉලෙක්ට්‍රෝන ඝනත්වයක් පවතී. එම නිසා ෆ්ලෝරීන් පරමාණු F2 අණුවේදී ෆ්ලෝරීන් පරමාණු වල ඉලෙක්ට්‍රෝන ඝනත්ව අතර විකර්ෂණයක් පවතී. ප්‍රබල විකර්ෂණයක් ඇතිවේ. එම නිසා එහි බන්ධන දිග අඩුවද බන්ධන ශක්තියද අඩුවේ. හරි right 13 බලමු. සරල අණු හා අයන කිහිපයක් අරව ලැයිස්තුවක් අපට පහදා දී සපයා ඇත. කෝණික හැඩයක් සහිත කුඩාම කෝණය සහිත ප්‍රභේදයක් පෙන්වනවා. දැන් කාබන් ඩයොක්සයිඩ් නම් රේඛීයයි. NO2F තලියට කෝණාකාරයිනේ. මේවන තියෙන කෝණික නෙවෙයි යා. එතකොට කෝණික හැඩයක් සහිත කෙනෙක් ගැන අහන්නේ. OF2 නම් කෝණිකයි උන්. OF2 කෝණිකයි. N3 minus රේඛීය. N3 minus කියලා කියන්නේ මෙහෙම කෙනෙක්නේ. ඊට පස්සේ CH3 plus කියන කෙනා CH3 plus තලිර කොනාකාරයි නේ. CH3 plus නේ තියෙන්නේ. ඒතොර හරි. මේක තමයි plus වෙලා තියෙන්නේ. SF2 කෝණික. PCl5 ත්‍රියාණතිය ද්විපිණ්ඩාකාර.
ත්‍රිආනත දීපිරිම්ඩාකාර. නොමති. CLF3 CLF3 කියන එක නා T හැඩය සහිතයි. I3 minus රේඛීය. NH4 plus චතුස්තලීය. ඔමති. කෝණික හැඩයක් සහිත කුඩාම කෝණය සහිත ප්‍රභේදය අපෙන් අහන්නේ. මෙතන කුඩාම නෑ මේ කෝණික දෙන මේ දෙන්න තමයි. එකසර යුග්ම වලින් වැඩි විකර්ෂණයක් ඇති කරන්න මෙතනින් කාගෙන්ද? අපි කිව්වා බන්ධනය දිගේ ඉලෙක්ට්‍රෝන ඇදලා ගියොත් තමයි විකර්ෂණය වැඩි වෙන්නේ. ඒතර ඔක්සිජන් හා ෆ්ලෝරින් අතර මේ දෙක අතර විද්‍යුතතා වෙනසට වඩා මෙතන වෙනස වැඩි. මෙතන විද්‍යුතතා වෙනස වැඩි. ඒතර මෙහෙට වැඩිපුර ඇදිලා යනවා. ඒ බන්ධන දිගේ ඉලෙක්ට්‍රෝන ඇදෙන්න මොකද වෙන්නේ? බන්ධන දිගේ ඇදෙන්න මොකද වෙන්නේ? විකර්ෂණය වැඩි වෙනවා. විකර්ෂණය වෙන කෝණය එතකොට කුඩා වෙනවා. වඩා කුඩා කෝණයක් තියෙන මෙයාට. හරි. කෝණික හැඩයක් සහිත කුඩාම කෝණය සහිත වෙන්නේ මෙතනින් SF2. ඕන පොඩි විස්තරයක් ලියන්න. OF2 සහ SF2 දෙවර්ගයේම කෝණික වේ. දෙවර්ගයේම කෝණික වේ. නමුත් ඔක්සිජන් හා ෆ්ලෝරින් අතර විද්‍යුතතා වෙනසට වඩා සල්ෆර් සහ ෆ්ලෝරින් අතර විද්‍යුත් ඍණතා වෙනස වැඩිය. එම නිසා SF බන්ධනයේ දිගේ බන්ධන ඉලෙක්ට්‍රෝන ඝනත්වය ෆ්ලෝරින් දෙසට ආකර්ෂණය වේ. එවිට සල්ෆර් මත පවතින එකසර යුග්ම මගින් ඇති කරන විකර්ෂණය වඩා ප්‍රබල වේ. හරි. මධ්‍ය පරමාණු මත එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් නොමැති එකම තලයේ පරමාණු 3ක් පමණක් ඇති ප්‍රභේදය. මධ්‍ය පරමාණු එකසර යුගලක් නැහැ. ඊට එකම තලයේ පරමාණු 3ක් විතරක් තියෙන කෙනෙක් ගැන අහන්න. මධ්‍ය පරමාණු ඉලෙක්ට්‍රෝන 3ක් මධ්‍ය පරමාණු එකසර යුගලක් නොමැති. මේවා වෙන්න බෑනේ එකසර යුගල් තියෙනවනේ. එතකොට වෙන්න බෑ පරමාණු 3ක් විතරක් තියෙනවනේ අහන්නේ. දැන් මේකේ 4ක් තියෙනවා. මේකෙත් 4ක් තියෙනවා. එතකොට ඒවා හරියන්නේ නැහැ. මේ එකසර යුගලකුත් තියෙනවා. මෙන්න මේකත් හරියන්නේ නැහැ. මේකේ තියෙනවා 4ක්. මේ දෙක නම් ගත්ත හැටි එකම තරහද මේ තුන් දෙනාම ඉන්නේ නේ. මේ දෙකම ගත්ත හැටි. ඔය ගන්න වෙයි. බන්ධන කෝණ 180ක් වන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් සහිත ප්‍රභේදය. එකසර යුගල් 3ක් සහිත 180 කෝණ මේ I3 මයිනස්. මධ්‍ය පරමාණු යුගල් 3ක් තියෙනවා. රේඛීය. හරි. ඔක්කොම එකසර යුගල් ගත්තොත් මේවත් ගත්තොත් නම් ගොඩක් වැඩි වෙන මධ්‍ය පරමාණු. මධ්‍ය පරමාණු යුගල් 3යි තියෙන්නේ රේඛීයයි හැදේ. හරි. මේක තමයි. මේක හරි.
හරි. ඒතර අපි අභ්‍යාස 1 3 ඉවර කරා. අභ්‍යාස 2 තියෙනවා ටිකක් අපිට සාකච්ඡා කරන්න. ඒක අපි 1 කළා 2 තනියෙන් කරන්න කියලා කිව්වා. 3යි 4යි කරා 5 තනියෙන් කරගන්න කිව්වා. 6 අපි කරා 7ත් කළා 8ත් කරලා තියෙන්නේ 9 තියෙනවානේ 9 ඉඳන් තියෙනවා බලමු මේ ටික විශ්වවිද්‍යාලයේ පරමාණුක ආරෝපණය විශ්වවිද්‍යාලයේ පරමාණු ආරෝපණය කියන මේ විධිමත් ආරෝපණය තමයි මේ කියන්නේ. නිර්ණය කිරීම පහක් දක්වා ප්‍රකාශනය. හදන්න අපිට තියෙන්නේ Q සමානයි කියලා මේ වගේක් තියෙන්නේ. විශ්වවිද්‍යාලයේ තියෙන පරමාණුවක් මත තියෙන ආරෝපණය. කියන්නේ විධිමත් ආරෝපණය. විධිමත් ආරෝපණ හොයන්න මේ ක්‍රමයක් මේ කියන්නේ. මොකද්ද ගන්න ඕනේ? පරමාණු සංයුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවෙන් අඩු කරන්න ඕනේ මොනවද? එකසර ඉලෙක්ට්‍රෝන යුගලවල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. එකසර ඉලෙක්ට්‍රෝන යුගල තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අඩු කරලා ඉවරලා සඩු කරන්න ඕනේ පරමාණු වටා බන්ධන යුගල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවෙන් භාගය. මොකද බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවෙන් භාගයයි එක පරමාණු අදාළ වෙන්නේ. දැන් මෙහෙම බන්ධනයක් ගත්තොත් එහෙනම් මේ බන්ධනයේ ඉලෙක්ට්‍රෝන දෙකක් තිබ්බට මේ ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකයිනේ මෙහාටයි තිබෙන්නේ. ඒතර බන්ධන නැති ඉලෙක්ට්‍රෝන තියෙන පරමාණු වටා බන්ධන යුගලවල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දෙකෙන් බෙදුවම බන්ධන ගාන සමානයි. බන්ධන ගාන සමාන තමයි ඉලෙක්ට්‍රෝන අදාළ වෙන්නේ මෙයාට. දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම දැන් අපි ගමු උදාහරණයක් කාබන් ඩයොක්සයිඩ් ගමුකෝ. මෙයා ගත්තොත් කාබන්ගේ දැන් විධිමත් ආරෝපණ බිඳුවයිනේ. බිඳුවෙනකම සංයුක්ත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 4යි. මේක අඩු කරන්න ඕනේ එකසර යුගල් නැහැ යාගේ. ඊයන්ට අපි අඩු කරන්න ඕනේ බන්ධන තියෙන පරමාණු වටා බන්ධන යුගලවල ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව බන්ධන යුගල කියන්නේ මේවනේ. ඒ ඉලෙක්ට්‍රෝන කොහොමද තියෙන 1 2 3 4යි 5යි 6යි 7යි 8යි 8යි ඒක භාගෙන් අඩු කරලා අඩු කරන්න ඕනේ. ඒතර 4යි ඍණ බිඳුවයි ඍණ 4යි බිඳුවයි. මොනවන්නේ? මොකද බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවෙන් එක පරමාණු අයිති වෙනවා අනිත් එක නායිති වෙනවා. ඒතර බන්ධන වල මේ බන්ධන ඉලෙක්ට්‍රෝන දෙකක් තිබ්බා දෙකෙන් එකයි මෙයාට අයිති වෙන්නේ. බන්ධන දෙකක් මෙතන තියෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝන කොහොම 4ක් තියෙනවා. හැබැයි මෙයාට අයිති වෙන්නේ 2යි. මේ දෙකෙන් බන්ධන 4ක් තියෙනවා. ඔක්කොම ඉලෙක්ට්‍රෝන ඒතර 8ක් තියෙනවා. 8න් මෙයාට අදාළ වෙන්නේ 4යි. හරි. ඒද බන්ධන යුගල වල තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවෙන් භාගයයි අපි අඩු කරන්න ඕනේ. හරි. භාගයයි NBP වෙන්නේ. ඔන්නමයි වෙන්නේ. හරි. එතකොට Q ප්‍රකාශනය වෙන්න ඕන. ඊට NaNLP සහ NBP සඳහා අගයන් සුදුසු කොටුවල ඇතුළත් කිරීමෙන් පහත් දී ඇති SOF2 ව්‍යුහයේ S මත ආරෝපණ අපෙන් අහන්න. සල්ෆර් මත තියෙන ආරෝපණ අපෙන් අහන්න. එවනේ තියෙන්නේ. තොර සල්ෆර් ආරෝපණයක් නැහැ. බිඳුව තමයි අන්තිමට එන්න ඕනේ එතකොට. ඒත් සල්ෆර්ගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සංයුත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 6යිනේ. අඩු කරනවා එකස යුගල සංඛ්‍යාව එකස යුගල තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. අඩු කරනවා භාගයයි බන්ධන නැති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1 2 3 4 5 6 7 8යි. ඒතර 6 ඍණ 2 ඍණ 4 බිඳුවක් වෙනවා. හරි. මානයි බිඳුවයි කියනවා.
එක හරි. ClO2 F2+ අයන සඳහා වඩාත්ම පිළිගත හැකි ලුයිස් අපෙන් අහනවා. මධ්‍ය පරමාණු ක්ලෝරින් වෙන්න බෑ මේකේ. ClO2 F2+ ප්ලස් එකකුත් තියෙනවා. ප්ලස් එක නම් හරි නේද? 1 2 3 4 5 6 නේ. චතුස්තලය අදින්න පුළුවන් අපිට. ඒකට Cl ඩබල් බොන්ඩ් O ඩබල් බොන්ඩ් O F ප්ලස් එක මෙයාගේ තියෙනවා. ෆ්ලෝරින් ඉලෙක්ට්‍රෝන ඔක්කොම තියෙන්නේ බෑ 7ක්. තියෙන 1 2 3 4 5 6 තියෙන එකක් අඩු. හරි. ඔන්න ලුයිස් සිහුවේ කොහොමද වෙන්නේ? හරි. CH2SO සල්ෆීන් අණු සඳහා වඩාත්ම ස්ථායි ලුයිස් සිහුව 5ක් දක්වා ඇත. මේ ව්‍යුහයක් තියෙනවා. හරි. මෙම අණු සඳහා තවත් ලුයිස් සිහුව දෙකක් අරගෙන අපි කියන්නේ. සල්ෆගේ අෂ්ටක නීතිය අරන් මනම් මුකුත් නැහැ. ලේසි අපිට. මෙහෙම කරන්න පුළුවන් අපිට මෙහෙම කඩනවා මෙහෙට හැද. එකක් කොහොම අදින්න පුළුවන් අපිට. හරි. ඔන්න හැමක් පුළුවන්. තාම නම් පුළුවන් අපිට මේකේ. අපිට ඉතින් ඕනනම් පුළුවන් මේක මේකක් ගැලවිලා තියෙනත් පුළුවන් ඕන මේ පැත්තට ගැලවිලා තියෙන පුළුවන් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් මෙහෙට දෙයක් ගැලවිලා තියෙනත් පුළුවන්. එකසර යුග්මයක් ගැලවුණාම මේ නැත්තම් බන්ධනයක් ගැලවුණාම එකසර යුග්මයක් බන්ධනයක් හදන්න ඕනම කියලාකුත් නෑ. එහෙම ගන්නත් පුළුවන්. ඒතර මේක මයිනස් වෙනවා මේක ප්ලස්. හරි. එහෙම පුළුවන්. නැත්තම් මෙහෙන් ඉලෙක්ට්‍රෝන මෙහෙර දීලා තියෙන්න පුළුවන්. මොකක් කර පුළුවන්. පහසන් උපකල්පිත ලුයිස් සිහුවේ පදනම් කරගෙන පහත වගුවේ දක්වා ඇති කාබන් නයිට්‍රජන් සහ ඔක්සිජන් පරමාණු වල VSCPR යුගල් පරමාණු වට ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය පරමාණු වට හැඩය පරමාණු මුහුම්කරණය අපෙන් අහන මේව තියෙන මයිනස් වෙන්න ඕනේ nitrogen plus carbon double bond oxygen nitrogen hydrogen hydrogen තියෙන එක සරලක් තියෙනවා. දැන් 1 2 3 4 නම් කරලා තියෙනවා මෙයා. මෙයා 1 2 3 4 5 6 6 මේක 7. හරිද? VSCPR උගල් C2 මෙයාගේ C2 කියන්නේ මෙයා නේද? N2 වෙන්නේ නේද? C2 නෙවෙයි. ඔව් N2 වෙන්නේ මේක. හදා ගන්න වගුවේ N2 කරගන්න එක. මෙයාගේ VSCPR උගල් දෙකයි තියෙන්නේ. VSCPR උගල් ගාන සිග්මා බන්ධන එකසර නැහැ මෙයාට සිග්මා දෙකක් තියෙනවා. උගල් දෙකයි ඉලෙක්ට්‍රෝන උගල් ජ්‍යාමිතිය රේඛීයයි. හැඩයත් රේඛීයයි මුහුම්කරණය sp. මේකේ VSCPR යුගල් 3යි. ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය තලිය ත්‍රිකෝණාකාරයි. හැඩයත් තලිය ත්‍රිකෝණාකාර මුහුම්කරණය sp2 වෙන්නේ. ඔක්සිජන් 4 VSCPR යුගල් 4යි. ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය චතුස්තලීයයි. හැඩය කෝණිකයි මුහුම්කරණය sp3. මෙයා ගත්තොත් එimhe VSCPR යුගල් 4යි. ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය තලි මේ චතුස්තලීයයි. හැඩය පිරමිඩීයයි. මුහුම්කරණය sp3 වෙන්නේ. හරි. මේකත් VSCPR 4යි. ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය චතුස්තලීයයි. හැඩය කෝණිකයි. මුහුම්කරණය sp3. මේකත් VSCPR 4යි. ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය චතුස්තලීයයි. හැඩය පිරමිඩීයයි. මුහුම්කරණය sp3 තියෙනවා. ඉහත හතර කොටසේ දෙන ලද ලුයිස් සිහුවේ
භාෂා සිංහ බන්ධන සෑදීමට සහභාගී වන පරමාණුක මුහුම් කාක්ෂික හඳුනා ගන්න. N2 සහ C3 අතර. මෙයාගේ sp මුහුම් කාක්ෂිකේ මෙයාගේ sp2 මුහුම් කාක්ෂිකයත් එක්ක. C3O4 එක්ක මෙයාගේ sp3 මුහුම් කාක්ෂිකේ මෙයාගේ sp2 මුහුම් කාක්ෂිකේ මෙයාගේ sp3 මුහුම් කාක්ෂිකයත් එක්ක. O4N5 වෙන්න මෙයාගේ sp3 මෙයාගේ sp3 එක්ක. මෙයාගේ sp3 මෙයාගේ 1s පරමාණු කාක්ෂිකයත් එක්ක තමයි එන්නේ. හරි. SF3N අණුව සඳහා වඩාත් පිළිගත හැකි ලුයිස් සිහුයි අපෙන් අහන්න. SF3N මේක අපිට දීලා නැහැ මේ අපිට මේක දීලා නැහැ නේ මොකද්ද පරමාණු සැකිල්ලක් එහෙමත් දීලා නැහැ නේ. එතකොට අපි අර ඉලෙක්ට්‍රෝන එකතු කරලා ගමුද? ඉලෙක්ට්‍රෝන එකතු කිරීමෙන් ගත්තොත් එහෙම සල්ෆර්ගෙන් එනවා ඉලෙක්ට්‍රෝන 6ක්. ෆ්ලෝරීන් 3 දෙනාගෙන් එනවා 4ක් 3 21ක්. නයිට්‍රජන්ගෙන් එනවා 5ක්. එතන මුළු ඉලෙක්ට්‍රෝන ගාන එනවා 32ක්. හරි. මේකේ මධ්‍ය පරමාණු වෙන්න ඕන කවුද? ප්‍රධාන හත වැඩිම කෙනානේ. එන වෙනවනේ නයිට්‍රජන් තමයි වෙන්න ඕනේ එතකොට. නයිට්‍රජන් වෙන්න ඕන. බෑයාට මේක අඳ ගන්න බැරි වෙයි නේද? අපේ ක්‍රමයට නම් අඳ ගන්න බැරි වෙනවා මේක. ප්‍රධාන හත වැඩි වෙනවා නයිට්‍රජන්. එතකොට අපි එහෙම ඇඳුත් ෆ්ලෝරීන් නයිට්‍රජන් එක ක්ලෝරීන් එකයි ෆ්ලෝරීන් එකයි ෆ්ලෝරීන් එකයි සල්ෆර් එකයි කියලා අඳගත්තොත් පුළුවන් ද බලමු අදින්න. ඒක 8ක් ඇඳ. හරිද? 8ක් ඇඳ. එතකොට තව තියෙනවා 24ක්. 6 තව 18ක් තියෙනවා. තව 12ක් තියෙනවා. තව 6ක් තියෙනවා. උදාහරණම් පුළුවන්. එතකොට වෙනවා මෙහෙම. හරිද? එතකොට මේක ප්ලස් වෙනවා. මේක මයිනස් වෙනවා. අනිත් 7ක් වෙලා තියෙනවා. ඩබල් බොන්ඩ් එකට යන්න බෑ. මේ යන්න බෑ. එමුගියත් මෙයාගේ අෂ්ටක ඉක්මවා යනවා. ඒකද ඕක වෙන්න බෑ. ඒ ක්‍රමයට ගන්න ගියොත් මේක වරදිනවා අපිට. අපිට මෙහෙම ගන්න පුළුවන් ඕන. සල්ෆර් 3 දෙනෙක් එක්ක නයිට්‍රජන් ඕන ට්‍රිපල් බොන්ඩ් එකක් ගන්න පුළුවන් ඉතින් මේ විදියට. ඕක තමයි ගන්න වෙන්නේ. හරි. අරවල මුකුත් නැහැ. ඔහොම තමයි අපිට ඇදලා ගන්න වෙන්නේ. තෙන්දි ගන්න මධ්‍ය පරමාණු ගන්න අපි විද්‍යුත් ධනතාවයෙන් වැඩිම කෙනා. වඩාත් විද්‍යුත් ධන කෙනා මධ්‍ය පරමාණු වශයෙන් සලකලා ගන්න පුළුවන්. හරි. ඒතර ඉලෙක්ට්‍රෝන ගන්න ඕක ඇද ගන්න නම් පුළුවන්. ඉතින් අපි අර ඉගෙන ගත්ත ක්‍රමයේ හිත මෙහෙට වෙන අවස්ථා තියෙනවා ඉතින්. වඩාත් පිළිගත හැකි අදින් වෙන ඔහොම තමයි. ඊළඟ C3O2 කාබන් සබ් ඔක්සයිඩ් කියලා කෙනෙක් දෙනවා අපිට. අණු සඳහා වඩාත්ම ස්ථායි ලුයිස් 5ක් දක්වා ඇත. මෙයාගේ ස්ථායිම ව්‍යුහය මෙහෙම කියලා අපිට එකක් දෙනවා. මෙන්න මෙහෙම කෙනෙක් දීලා තියෙනවා. කාබන් 3යි ඔක්සිජන් 2යි. මොන තියෙන්නේ? මෙම අණු සඳහා තවත් ලුයිස් ව්‍යුහ දෙකක් අරගෙන කියන්නේ. සැලකිය අෂ්ටක නියමයට අනුකූල නොවන ලුයිස් ව්‍යුහට ලකුණු ප්‍රදාන නොකරන නොලැබේ කියලාත් කියනවා. ලකුණු දෙන්නේ නැහැලු අෂ්ටක නියම ඉක්මවා ගියොත් එහෙම. අෂ්ටක නියමයට අනුකූල වෙන්නේ නැත්තම්. ඔව් මේවා දෙවෙනි ආර්ථය මුලට තියෙන්නේ. අෂ්ටක ඉක්මවා යන්න බෑ එතකොට. හරි. ඒත් බලමු. මෙයා හදාගන්න බන්ධනයක්
මේක කරන්න ඕනේ මෙහෙට. අතස්ට කිප්ම යනවනේ. ඊළඟ view එකේ එන්නේ මෙහෙම එකක් උතුට. හරි. ඔමති. ඊට පස්සේ මෙයාට පුළුවන් මෙහෙම බන්ධනයක් හදාගෙන මේක කැඩෙන මෙහෙට. මේක තමයි මයිනස් එක. හරි. ඉතින් ඕකම අනිත් පැත්තට කරන්නත් පුළුවන් අපිට. එහෙනම් මෙහෙන් බන්ධනයක් හදනවා. මේක කැඩනවා මෙහෙට. එහෙමත් පුළුවන්. මෙතනින් හදන බන්ධනයක් මේක කැඩනවා මෙහාට. කොහමනේ? හරි. ඒ දෙපැත්තට යන්න පුළුවන් ඉතින්. වෙඩි ගන්න ඉක්මනට. හරි. පාසන් ලුයිස්ගේ පදනම් කරගෙන පහදු වර්ගයේ දක්වා ඇති කාබන් නයිට්‍රජන් හා ෆොස්ෆරස් පරමාණු වටා VCP අරුගල් ඉලෙක්ට්‍රෝන ජ්‍යාමිතිය හැඩය උහුම් කරන ඒවා අහන්න අපි. මේවනේ තියෙන්නේ.
මොනවද තියෙන්නේ? තර කාබන් 1 නයිට්‍රජන් 2 මෙයා 3 මෙයා 4 කොහමද තියෙන්නේ? මෙයාගේ වටා VSCPR යුගල් තියෙනවා කීයද? 3යිනේ තියෙන්නේ. 1 2 3. VSCPR යුගල් 3යි. ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය තලී ත්‍රිකෝණාකාරයි. හැඩයත් තලී ත්‍රිකෝණාකාරයි මුහුම් කරන sp2n. මේකේ VSCPR යුගල් 3යි. ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය තලී ත්‍රිකෝණාකාර. sorry. ඔව්. ඒ යුගල් ජ්‍යාමිතිය තලී ත්‍රිකෝණාකාරයි. ඔව් ඒක හරියි. හැඩය කෝණිකයි. මුහුම් කරන sp2. C3 ගත්තොත් එහෙම VSCPR යුගල් 2යි. ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය රේඛීයයි. හැඩයත් රේඛීයයි මුහුම් කරන sp වෙන්නේ. මේක VSCPR යුගල් මේකේ තියෙන 1 2 3 4. ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිතිය චතුස්තලීයයි. හැඩයත් චතුස්තලීයයි. මුහුම් කරන sp3 වෙන්නේ නේ. එහෙම වෙන්නේ. ඉහත තුන කොටසේ දෙන ලද ලුයිස් ව්‍යුහයේ පහසා සිග්ම බන්ධන සෑදීමට සහභාගී වන පරමාණුක මුහුම් කාක්ෂය අපෙන් අහන්නේ. ෆ්ලෝරින් හා කාබන් අතර. මේකේ sp3 මුහුම් කාක්ෂිකය මෙයාගේ sp2 මුහුම් කාක්ෂිකයත් එක්ක. කාබන් සහ නයිට්‍රජන් මෙයාගේ sp2 මුහුම් කාක්ෂිකය මෙයාගේත් sp2 මුහුම් කාක්ෂිකයත් එක්ක. නයිට්‍රජන් සහ කාබන් ගත මෙයාගේ sp2 මෙයාගේ sp1. එන කාබන් සහ ෆොස්ෆරස් ගතත් මෙයාගේ sp මෙයාගේ sp3 එක්ක. එන ෆොස්ෆරස් එක ක්ලෝරින් ගත්තොත් මෙයාගේ sp3 මෙයාගේ 3p පරමාණු කාක්ෂිකය කියන්නත් පුළුවන්. එතන මෙයාගේත් sp3 මුහුම් කාක්ෂික කියලා කියන්නත් පුළුවන්. මෙයාගේ sp3 මුහුම් කාක්ෂික මෙයාගේ sp3 මුහුම් කාක්ෂිකයත් එක්ක කියලා කියන්නත් පුළුවන්. නැත්නම් මෙයාගේ 3p පරමාණු කාක්ෂික කියන්නත් පුළුවන්. හරි. හරි ඉහත තුන කොටසේ දෙන ලද ලුයිස් ව්‍යුහයේ පහසන් 5 බන්ධන සෑදීන සහභාගී වන පරමාණු කාක්ෂික අපෙන් අහන්නේ. නයිට්‍රජන් සහ කාබන් අතර මේක N2 සහ C3 අතර. මේක මුහුම් 2p 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 තමයි මේ 5 බන්ධනේ හදන්නේ. කාබන් සහ ෆොස්ෆරස් ගත්තොත් එහෙම මෙයාගේ 2p මෙයාගේ 3p එක තමයි ගන්න වෙන්නේ. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙයාගේ 5 බන්ධන හදන්නේ මෙයාගේ 2p එක මෙයාගේ 3p නම් එක p කාක්ෂිකයක් එක p කාක්ෂියක් මුහුම් කරන වෙලා නැහැ. ඒ කියන්නේ 3p කෙනෙක් ඉතුරුලා තියෙන්නේ. මුහුම් කරලා නැහැ. එතන මුහුම් කරලා නැත්තම් එක්කෙනෙක් කොහොමද sp3 මුහුම් කරණයක් උනේ? p කාක්ෂික හතරක් නැහැනේ. ඉතින් 2p 3p කියලා ඉවර ලකුණු දුන්නා. නමුත් ඒක වැරදි ඇත්තට. ඇත්තට මේ ෆොස්ෆරස්ගේ මුහුම් කරලා තියෙන sp2d කියලා කෙනෙක් ඉන්නේ මුහුම් කරන්නේ. s එක්කෙනයි p දෙන්නයි d එක්කෙනයි මුහුම් කරන්නේ වෙන්නේ. දැන් ෆොස්ෆරස් ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ තියෙන 1s2 2s2 2p3 3s2 3p3 නේ තියෙන්නේ. ඒතර මෙහෙමනේ තියෙන්නේ 3s වල ඉලෙක්ට්‍රෝන දෙකක් ඉන්නවා. 3s වල 3p වල ඉලෙක්ට්‍රෝන 3ක් ඉන්නවා. මෙහෙමනේ තියෙන ෆොස්ෆරස්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 3d හිස්නේ තියෙන්නේ. 3d හිස්නේ තියෙන්නේ මෙහෙමනේ තියෙන්නේ. මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝනක් මෙතනට යනවා. ඊළ මේකේ sp2d කියලා මුහුම් කරන ලක් වෙනවා. sp2d 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 මෙහෙමයක් වෙනවා. එක p කෙනෙක් ඉතුරු වෙනවා. නුමුහුම් 3p කෙනෙක් ඉතුරු වෙනවා. අන්න එයා තමයි මේ 5 බන්ධනේ හදන්නේ. හරිම විදිහට ගත්තොත් එහෙමයි වෙන්නේ. හරිම විදිහට මේ බන්ධනේ හදන්නේ 3p කෙනෙක් මේක sp2d මුහුම් කාක්ෂියක් තමයි 5 බන්ධන ටික සිග්මා බන්ධන ටික හදන්නේ. මේ සිග්මා බන්ධන ටික හදන්නේ sp2d මුහුම් කාක්ෂික විසින් තමයි හදන්නේ මේ ටික. අපි වගේ ඉගෙන ගන්න නැහැනේ. ඒකෙන්ද ඔගේ යකුඩු දුන්නා ඔය කොටස් වලට. මේ නමුත් හරි විදිය ඕක තියෙනවා. හරි. මේක ටිකක් හිතන්න නැතුව දාව ප්‍රශ්නයක් ඒක. 11 N2O සඳහා වඩාත් පිළිගත හැකි ලුයිස් ව්‍යුහය.
N2O සඳහා වඩාත් පිළිගත හැකි ලුයිස් යූගේ. පරමාණු සැකිල්ල දෙනවනේ අපිට. මේකට අර ලියලා ගන්න පුළුවන් අපිට ඉතින්. නයිට්‍රජන් දෙන්නගෙන් 5 2 10. ඔක්සිජන්ගෙන් 6. දැන් මුළු ඉලෙක්ට්‍රෝන ගාන 16. හරි. මේවනදී මේ නයිට්‍රජන් ඔක්සිජන් එක 4යි 16ක් තියෙනවා 4යි 6යි 8යි 10යි 12යි 14යි 16 වුණ වෙන්නේ. එතකොට මේකේ 7ක් තියෙනවා 2 මයිනස් වෙනවා. මේක මයිනස් වෙනවා. මේක 3 ප්ලස් වෙලා නැති. මෙතනින් ගත්ත හැකි ඉලෙක්ට්‍රෝන දෙකක් මෙහෙම. එතකොට 1යි 2යි 3යි. ඒකේ මයිනස් එක තිබ්බද ගමන්නේ. N2O ගැන ඔන්න ඔහම කෙනෙක්. මෙයා තමයි N2O. යුත්පන්න කරපු හැට නම් ඕනේ නෑ මේ ව්‍යුහේ තිබ්බත් ඇති. හරි. එම අණුව සඳහා සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න. හේතු දක්වමින් ඒවායේ සාපේක්ෂතාවයත අපිට අදහස් දක්වන්නලත් කියනවා. ඒක කොහමද වෙන්නේ? N2O. මෙතන ඉලෙක්ට්‍රෝනක් මෙහෙට ඇවිල්ලා මේක මෙහෙට ගැලෙන්න පුළුවන්. ඒ ඊළඟ ව්‍යුහේ වෙන්නේ මෙහෙම එකක්. මේකේ ප්ලස් එක එහෙම තියෙනවා. ඉලෙක්ට්‍රෝන කරා මේක මෙහෙට කැරෙනවා. ඔවනදී මෙයා තමයි ස්ථායිම කෙනා මෙයා. ඒකයි ස්ථායිතය වැඩිම කෙනා. පරමාණු මත ආරෝපණ අඩුයි. සහ විදුලිතය වැඩි කෙනා මත තමයි ඍණ ආරෝපණය තියෙන්නේ. මෙයාත් ඉතින් අස්ථායි නැහැ. නමුත් ස්ථායිතාවෙන් ටිකක් අඩුයි. මොකද ඔක්සිජන් මත නෙවෙයි ඍණ තියෙන්නේ නයිට්‍රජන් මත. විදුලිතය වැඩිම කෙනා මත නෙවෙයි ඍණ ආරෝපණය තියෙන්නේ. විදුලිතයෙන් වැඩිම කෙනා මත නෙවෙයි ඍණ ආරෝපණය තියෙන්නේ. හරි. ඉතින් ස්ථායිතාවෙන් අඩුයි. මේක නම් කෙලින්ම අස්ථායි. මේක අස්ථායි. පරමාණු මත ආරෝපණ වැඩි. හැමතැනම ආරෝපණ තියෙනවා විශාල ආරෝපණක් තියෙනවා. විධිමත් ආරෝපණ විශාලයි. යාබද පරමාණු දෙකක සමාන ආරෝපණ තියෙනවා. ඒ විදුලිතයෙන් ඉහළ පරමාණුක් වෙච්ච ඔක්සිජන් මත ධන ආරෝපණයක් තියෙනවා. ඒ සියලු කාරණාත් එක්ක ඒක අස්ථායි. හරි. හේතු ලියන්න ඕනේ ඉතින් මේක ස්ථායි. පරමාණු මත විධිමත් ආරෝපණ අඩුයි. විදුලිතය වැඩි ඔක්සිජන් මත ඍණ ආරෝපණය පවතී. මේක ස්ථායිතාවෙන් අඩුයි. හේතු විදුලිතයෙන් වැඩි පරමාණු මත නෙවෙයි ඍණ ආරෝපණය තියෙන්නේ. මේක අස්ථායි. පරමාණු මත ආරෝපණ වැඩි. යාබද පරමාණු මත සමාන ආරෝපණ පවතී. විදුලිතය වැඩි පරමාණුවක වන ඔක්සිජන් මත ධන ආරෝපණයක් පවතී. මේ සියලු කාරණාත් එක්ක ඒක අස්ථායි. සම්ප්‍රයුක්ත මුහුම අදින අපි ඒක අතාරින්න ඕනේ. මේක අතාරින්න ඕනේ නෑ. මේ දෙකම එකතු කරලා අදින්න ඕනේ සම්ප්‍රයුක්ත මුහුම. ඒතර මෙහෙම වෙන්නේ. දෙවෙනි බන්ධනේ මේ දෙකේම තියෙනවා. තුන්වෙනි එක මේක විතරයි ඉන්නේ. එක කඩිරි වලින් අදින්නේ. මේ දෙවෙනි බන්ධනේ මේක විතරයි තියෙන්නේ. එක කඩිරියෙන් එන්නේ එතකොට. මේ ප්ලස් එක දෙකේම තියෙනවා. එක සයුග්ම එකක් දෙකේම තියෙනවා. සයුග්ම දෙකක් දෙකේම තියෙනවා. ඍණ 1.0 ඍණ 1 බෙදාන දෙකෙන් ඍණ භාගයක් වෙනවා. මේකත් ඍණ භාගයක් වෙනවා. ඔන්න වෙන්නේ. සම්ප්‍රයුක්ත මුහුම වෙන්නේ කොහොමද? VSCPR වාදයේ භාවිතා කරමින් මධ්‍ය පරමාණු වටා ඇති හැඩය ව්‍යුත්පන්න කරනවා. ඒතර වඩාත්ම ස්ථායි කෙනාගෙන් ගන්න. අපිට කියන්නේ නයිට්‍රජන් වටා ඇති
මුළු ඉලෙක්ට්‍රෝන යුගල් කරන්න. මුළු ඉලෙක්ට්‍රෝන යුගල් කරන්න. මුළු යුගල් කරන 4යි. 5 බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කරන්න. 5 බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කරන 2යි. එතන VSCPR ඉලෙක්ට්‍රෝන යුගල් කරන 2යි. එතකොට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් කරන්න. එකසර ඉලෙක්ට්‍රෝන යුගල් නැහැ. බිඳුවයි. එතකොට සිග්මා බන්ධන ඉලෙක්ට්‍රෝන යුගල් කරන්න. 2යි. 2යි බිඳුවන හැඩය රේඛීය. හැඩය රේඛීය. හරි. අර සම්ප්‍රයුක්ත විහත අඳලා ගන්න. හරිනේ. ඔක්සිජන් එක බැඳුණු නයිට්‍රජන් මුහුම් කරන හාන්. මේක මුහුම් කරන sp. නයිට්‍රජන් පමණක් බැඳුණු නයිට්‍රජන් මෙයා. එකත් sp තමයි ගන්න වෙන්නේ. සිග්මා 1 එකසර 1. මෙයාත් sp තමයි ගන්න. මේක නම් sp3 1 2 3 4යි මෙයා sp3. ඔක්සිජන් sp3. HN3 සඳහා පිළිගත හැකි ලුයිස් වී අඳින කියලා අපිට මේකේ සැකිල්ලකුත් අපිට දීලා තියෙනවා. HN3 කියවම H ගෙන් ඉලෙක්ට්‍රෝන 1යි. N3 5 3 15. මුළු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 16ක්. මෙන්න H නයිට්‍රජන් 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 ඉලෙක්ට්‍රෝන 6ක් යනවා. 6යි 8යි 10යි 12යි 14යි 16යි. එතන H nitrogen 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 ඔය මොතේම මේක ප්ලස් වෙන ඉලෙක්ට්‍රෝනක් අඩුයි මේකත් ප්ලස් වෙන ඉලෙක්ට්‍රෝනක් අඩුයි මේක ඉලෙක්ට්‍රෝන දෙන 1 2 3 4 5 7 දෙකක් වැඩි එකේ 2 මයිනස් එතකොට මොකද වෙන්නේ අපිට මෙහෙන් ඉලෙක්ට්‍රෝනක් දාගන්න පුළුවන් ඕනනම් මෙහාට. තව එකක් දාගන්න බෑ. නැත්නම් මේ එක්සයික්මන්ට් දාගන්න මෙතෙන්ට. හරි. එතකොට මේ කියනවා මෙහෙම. 1 2 3 4 5 6 එක මයිනස් 1 1 2
1 2 3 4 5 6 එක මයිනස් වුණා. මේකේ තියෙන 1 2යි නේ. එතන මේක 3 ප්ලස් වෙනවා. 3ක් අඩුයි ආර ඉලෙක්ට්‍රෝන. ඒත් මෙහෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් දෙත හැකි මේ. එමාව කොහොමද වෙන්නේ එතකොට? HN මේක ප්ලස් වෙලා තියෙන මේක මයිනස් වෙලා තියෙන. ඔන්න ඔහම තියෙන්නේ. හරි. හොඳයි ගන්න වෙන්නේ. වඩාත් පිළිගත හැකි ලුයිස් හොමන ගන්න වෙන්නේ නේද? නැත්තම් අපිට මෙහෙම කරන්න පුළුවන්. එහෙමත් පුළුවන් මොන්. මෙහෙම. ඉන්න බලන්න. ඒක වඩා හොඳ වේද කියලා. අපි 6ක් දාලා තියෙන්නේ 16ක් වෙන්න එපා. ඒක දෙකයි මෙයාට දානවා. 10යි එතකොට. 10යි 12යි 14යි 16යි. එහෙම આવොත් එන මෙහෙම එකක්. කොහොමද වෙන්නේ? එතන මේක ප්ලස් වෙන එකක් අඩුයි. මේක මයිනස් වෙනවා. මේකේ 5ක් තියෙන දර එක හරි. ඉලෙක්ට්‍රෝන ගන්න හරියද බලන්න 1 2 3 4 5 6 7 8යි 9 10යි 16 නම් හරිනේ. දැන් මෙතනින් මෙහෙර ඉලෙක්ට්‍රෝන එක අස්ථාය හැබැයි නේද? ඉලෙක්ට්‍රෝන 6යිනේ එකේ තියෙන්නේ. අෂ්ටකේ සම්පූර්ණ කරගන්නත් එපා. මේ සියලු කාරණා බැලුවම වඩාත්ම ස්ථායි කරා මෙයා තමයි. මේක අෂ්ටක සම්පූර්ණයි මේකේ 8 හරි. මේකෙත් 8 හරි. මේකෙත් 8 හරි. වඩා ස්ථායි කරා මෙයා තමයි ගන්න වෙන්නේ අපිට. හරි. පහද දී ඇති වගුවේ පරමාණු වට ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය පරමාණු මුහුම් කරන්නේ අන්න ඒවා අහනවා අපි. ඒතර Na ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය අහනවා මෙයා වට. කවුද Na කියන්නේ? Na කියන්නේ මෙයා BC. Na වට ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය චතුස්තලී මුහුම් කරන sp3 ති. NB ගත්තොත් ඉලෙක්ට්‍රෝනික ජ්‍යාමිතිය රේඛීය. මුහුම් කරන්නේ sp. ඉහත B එක කොටසේ අඳින ලද ලුයිස් ව්‍යුහයේ පහත් දක්වන බන්ධන සෑදීමට සහභාගී වන පරමාණුක හෝ මුහුම් කාක්ෂික අපෙන් අහන. H සහ Na අතර මෙයාගේ 1s මෙයාගේ sp3 මුහුම් කාක්ෂිකයත් එක්ක. මෙයාගේ sp3 මුහුම් කාක්ෂික මෙයාගේ sp මුහුම් කාක්ෂිකයත් එක්ක බන්ධනය හදාගන්න. NB සහ NC ගත්තොත් මෙයාගේ sp මෙයාගේ sp මුහුම් කාක්ෂිකයත් එක්ක බන්ධනය හදාගන්න. හරි. මේක බලමු 13 ඊට පස්සේ. QRT යන මූලද්‍රව්‍ය 3 මගින් සාධන ලබන RTQ සංයෝගයේ සැකිල්ල පහක් දක්වා ඇත කියලා තියෙනවා. RTQ3 වෙන්න ඕනේ. Q දෙවෙනි ආවර්තයේ මූලද්‍රව්‍යයක් වන අතර T තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍යකි. T හි උපරිම ඔක්සිජන් වඩා දෙකක් අඩු ඔක්සිජන් අංකය පවතී. T ට තියෙන බල උපරිම ඔක්සිජන් වඩා දෙකක් අඩුයිලු මෙතෙන්දී. QRT මූලද්‍රව්‍යයෙන් අහන්න. මේ කවුද මේ? මේ සල්ෆර් වෙන්න ඇති නේද? සල්ෆර් වෙන්න ඇති කියලා මට හිතෙන්නේ බලමු. මේ Q කියන්නේ ඔක්සිජන් වෙන්න ඇති. දැන් දාලා බලමු. R කියන්නේ H කියලා ගම් බලන්න. එහෙම ගත්තොත් මෙයාගේ ඔක්සිජන් අංකය දැන් කීයද වෙන්නේ? ඔක්සිජන් අංකය මේක ඍණ 1යි ධන 1යි. එහෙම වුණොත් මේක ධන 7ක් ධන 5ක් වෙනවා. මේ ක්ලෝරින් වෙන්න ඇති ඇත්තේ. මෙහෙම ඇත්තේ. ඒතර මේක ඍණ 1යි ධන 1යි ඍණ 1යි ධන 1යි ඍණ 1යි ධන 1යි ඍණ 1යි ධන 1යි ඍණ 1යි ධන 1යි.
ධන 1 ධන 1 ධන 1 ධන 1 ධන 5ක් වෙනවා යාගේ ඔක්සිජන් අංකය. ක්ලෝරින් ගිහිලාම ඔක්සිජන් අංකය ධන 7යිනේ. දෙකක් අඩුවෙන් තියෙන්නේ. ඒතර හරි එතකොට. ක්ලෝරින් තමයි එහෙනම්. Q කියන්නේ ඔක්සිජන්. R කියන්නේ හයිඩ්‍රජන්. T කියන්නේ ක්ලෝරින්. හඳුනාගත් මූලයට භාවිතා කර මෙම සංයුත් ස්ථායි මුළු විශ්වයෙන් දක්වන්න. ස්ථායි මුළු ඉතින් මේක තමයි ඉතින්. එක්සලෙට් මේ දා ගන්න ඩබල් බොන්ඩ් ඔක්සිජන්. ඩබල් බොන්ඩ් ඔක්සිජන්. මේකේ OH කෙනෙක් කියලා. ඊයේ සංයුත් සඳහා සම්ප්‍රයුක්ත ව්‍යුහ අඳින්න. හේත් දක්වන ඒවා ස්ථායතා පිළිබඳ අදහස් දක්වන්නලත් කියනවා. කොහොමද වෙන්නේ? මේක අපි අන්ත සම්ප්‍රයුක්ත ව්‍යුහ ස්ථායීතාවය ගැනත් අහන්න. එතකොට මේවට මේ තා බන්ධන හදන්න යන්න එපා නේද? එතකොට මේක අස්ථායි වෙනවා. උරුණ මෙහෙම පුළුවන්. ඉතින් මෙතනින් හැදෙනා බන්ධනයක් මේක කරනවා මෙහාට. එහෙම කීපයක් හදද හැකිද? ඊළඟ සම්ප්‍රයුක්ත ව්‍යුහ වෙන මෙහෙම එක. මෙයා මයිනස් මේක ප්ලස්. අමන වෙන. හරි. ඊට පස්සේ මේක මාරු වෙන්න පුළුවන්. මෙයා හදා ගන්න බඳ මේක මෙහෙට කරන්න. මේක ඔක්කොම අස්ථායි. මොකද ඔක්සිජන් ධනාත්මක තියෙනවනේ මේ දෙකම අස්ථායි. ඔය ඇති ඔක. එන්න එක්තරා ඔක්සයිඩයක් ඉතින් ගන්න. හරිනේ. එක්තරා ඔක්සයිඩයක් ජලය හමුවේ ද්විධාකරණයෙන් ඉහෙත් දැක් වූ සංඝ ලබාගත හැකිය. මේ ඔක්සයිඩය කොහමද? මේ HClO3 කොහමද ගන්න පුළුවන්? ClO2 වලින් ගත්ත හැකි. ClO2 ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා HClO2 ධන HClO3 ද හදනවා. ඔන්නෝ වෙනවා. හරි. මේ ක්ලෝරින් ධන 4 නේ. එයා ධන 3ට හරණය වෙනවා. ධන 5ට ඔක්සිකරණය වෙනවා. ද්විධාකරණය. හරි. ඔය ප්‍රතික්‍රියා. ඉහත ක්‍රියා සඳහා තුලිත සමීකරණ එක අපි ලිව්වා. මෙහිදී ලැබෙන අනෙක් ඵලයේ ආම්ලික භාෂික ස්වභාවය පිට අදහස් දක්වන්න. අනිත් කෙනා HClO2. එයත් ආම්ලිකය තමයි. එයත් ආම්ලිකය දෙන්නම ඔක්සි ආම්ලන වෙන්නේ. එයත් ආම්ලිකය තමයි. ඒද ආම්ලික සංයෝගයකි. හරි. රයිට්. බන්ධන ඇති ඔය.